සම්මා සම්බුදු සරණයි සදහැවතුනි. ශ්‍රද්ධාවන්තයා නොමසුරු සිතින් දන් දීමෙහි ඇලුණෙකු වන බවත්, දානය සසර දනව්වෙන් එතර වන්නට අවශ්‍ය කරන පාරමිතාවක් බවත් සම්බුදු දහම අපට පෙන්වා දෙනවා. සදහැවතුනි, ඔබ මේ ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වන ධර්ම දේශනාවත් අත්හැරීමේ ගුණය ඔබේ ජීවිතයට මනා ලෙස සමීප කොටගෙන සසර ගමන ජය ගන්නට ඔබට කුසලානිසංසයක්ම වේවා. එසේනම් ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් බෞද්ධ රූපවාහිනියේ මේ පැයට නියමිත දායකත්ව ධර්මදේශනාව සිදු කිරීම සඳහා බෞද්ධ රූපවාහිනී මැදිරියට වැඩම කළ පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීප ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් සාදුනාදදී නමස්කාර පූරක පිළිගනිමු. සාදු සාදු සාදු. මෙම ධර්මදේශනාව සඳහා සදැහැති දායකත්වය ලබා දෙනවා මීට තෙමසකට පෙර පරලෝ සැපත් විනී ෆ්‍රීඩා හේවවසම් මහත්මියට පින් අනුමෝදන් කිරීම පිණිස විජේරාම සුවරත පෙදෙසේ පදිංචි එතුමියගේ දියණිය වන තිරාණි හේවවසම් මහත්මිය ඇතුළු පවුලේ සදැහැති පිරිස. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. සාදු කියන කවුරු සිල්මෑණියන් වහන්සේලා ඇතුළු පින්වත් ඔබ හැම දෙනාටමත් ධර්මශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අද මේ ධර්මදේශනාවේ ප්‍රධානම අරමුණ මීට තෙමස්සකට පෙර පරලෝ සැපත් විනි ෆ්‍රීඩා හේවාවසම් ඒ මෑණියන් සිහිපත් කරලා ඒ මෑණියන්ට පින් අනුමෝදන් කිරීමේ අරමුණෙන් තමයි ඒ දියණිය ඇතුළු මේ පවුලේ පින්වතුන් එකතු වෙලා මේ ධර්ම දානමේ පින්කම සිදු කරා. ඉතින් මේ මිය පරලොව ගිය ඒ මෑණියන්ටත් සංසාරගත පින් අපේක්ෂාවෙන් ඉන්න සියලු ඥාතීනෝ සාදුකාර දීදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, සංසාර දුකින් අත මිදේවා කියලා සිහිපත් කරගෙන පින් අනුමෝදන් කරමින් ධර්ම ශ්‍රවණය කරමු. පින්වතුනි, එක බණ පදයක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒකස්මින් බ්‍රහ්මචරියස්මි සහස්සම් මච්චු බහයිනං කියනවා. මේ බුදු කෙනෙක්ගේ එක බණ පදයක මරු පරදවන රහතුන් ලක්ෂ ගනම් බිහි කරන බුද්ධ ශක්තියක් තියෙනවා. ඒක අපිට හොයන්න බෑ. අපිට මැනගන්න අපිට නුවණක් නෑ. හැබැයි ඒ බුදු කෙනෙක්ගේ එක බණ පදයෙන් කෙනෙක්ගේ ජීවිතයක් සම්පූර්ණයෙන් වෙනස් වෙන්න පුළුවන්. හිතාගන්න බැරි චරිත එක බණ පදය හලා ජීවිතයේ සම්පූර්ණයෙන් වෙනස් කරගත්තා. දැන් බලන්න අංගුලිමාල කී දෙනෙක් කියන්න ඇද්ද ඕක කරන්න එපා එපා කියලා. ඊළඟට මිනිස්සු පස්සෙන් කඩුව උස්සගෙන යනකොට කවුරුත් අනේ මට කොටන්න කියනවාද? වැඳ වැටෙන්නේ නැති. අනේ මාව මරන්න එපා කියලා. කී දෙනෙක් විලාප දෙන්නේ නැද්ද? අනේ අපේ අම්මව මරන්න එපා, තාත්තව මරන්න එපා, අයියව මරන්න එපා, අපේ ඇඟිලි කපන්න එපා කී දෙනෙක් කිව්වද? ඇහුවද? නෑ. ඒ හිත වෙන කිසිම කෙනෙක්ගේ කීමකට නැමුන්නේ. තමන්ගේ අරමුණේම හිටියා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ එක බණ පදයෙන් සම්පූර්ණයෙන් වෙනස් වුණා. අංගුලිමාල ඔබ නවතින්න මම නවතිලා ඉන්නේ ඔච්චරයි.
ඒක බණපදය මුළු ජීවිතේම වෙනස් කර. ඒ මොහොතේ ඒ සැනින් අහනවා මං අහලා තියෙන ශ්‍රමණය බොරු කියන්න නෑ කියලා. හැබැයි මේ ශ්‍රමණයම බොරුවක් නේද කීවේ. ඔබහන්සේව යන ගමන් නැවතුනා කියලා බොරුවක් නේද කීවේ කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ අංගුලිමාල මම ඉපදෙමින් මැරෙමින් අකුසල් කර කර යන සංසාර ගමන මන් නවත්තලා ඉන්නේ. ඒ නිසා මන් නැවතිච්ච කෙනෙක්. ඔබ අකුසල් කර කර පව්කම් කර කර ඉපදෙමින් මැරෙමින් සසර යන කෙනෙක්. ඒ නිසා ඔබ අකුසල් කර කර යන සංසාර ගමන ඔබ නවත්තන්න. මම නතර වෙලා ඉන්න කියෝ. ඔය බණපදේ සැනින් වැටහුණා. දැම් බලන්න මේ වාඩි වෙලා නේ ස්වාමීනි මට බණ කියන්න කියලා අහගෙන හිටියේ නෑනේ. කඩුව උස්සගෙන බුදුහාඳුරුව පස්සෙන් පන්නගෙන කේන්තියෙන් ආපු කෙනා. හැබැයි අර එක බණපදයෙන් කේන්තියක් නිවුණා. ජීවිතේ සම්පූර්ණයෙන් වෙනස් වුණා. අර ඇඟිලි මාලේ ගලවල වීසි කරා. කඩුවත් වීසි කරලා ස්වාමීනී මට පිහිට වෙන්න ඔබවහන්සේ මේ වනාන්තරයට වැඩි මාව බේරගන්නමයි කියලා වැඳ වැටුණා. එතකොට අපිට පේන එදා ඉඳන් මේ බුද්ධ ශාසනයට ඇතුල් වෙච්ච දවසේ ඉඳන් පුංචි සතෙක්වත් මරන්නේ නැතුව සිල්වත් වුණා. දෙව් මිනිසුන්ගේ වන්දනා ලබන රහතන් වහන්සේ නමක් වුණා. දැන් බලන්න අච්චර දරුණු අපරාධකාරයෙක් මිනිමරුවෙක් දෙව් මිනිසුන්ගේ වන්දනා ලබන රහතන් වහන්සේ නමක් වුණේ බුදු කෙනෙක්ගේ එක බණපදෙන් ජීවිතය වෙනස් කරේ. ඒ වගේ මේ ධර්මයේ තුල තියෙන මහා පුදුම බුද්ධ ශක්තියක්. ඒ නිසයි බුදුහාඳුරෝ පිරිනිවන් පානකොට ඒ වෙනකොට ශ්‍රේෂ්ඨ මහරහතන් වහන්සේලා හිටියා. මහණෙනි මගෙන් පස්සේ ධර්මයේ මෙන්න මේ කෙනා තමයි කියලා කාටවත් පැවරුවේ නැහැ. මෙන්න මේ ශ්‍රාවකයන් වහන්සේ තමයි මගෙන් පස්සේ ශාසනය ඊළඟ කෙනා කියලා කාටවත් පැවරුවේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළේ ආනන්දය තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පස්සේ ශාස්ත්‍රවරයෙක් ඉන්නවා. ඒ තමයි ධර්ම විනය. ශාස්ත්‍රූන් වහන්සේ හැටියට පිළිගන්න කියෝ. එතකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානවත් එක්කම අපේ ශාස්තෘන් වහන්සේ බවට පත් වනේ ඒ බුද්ධ වචන ධර්ම විනය. ඒ නිසා පිංහතුනේ ධර්මයට ගරු කරන කෙනාට ධර්මය පිහිටන. මේ ධර්මය දැන් අපි ඔබ ඕන තරං ඔයි දේශන අහල ඇති. එකන නොය එක කෙනාගේ කතාහනවන විද්වත් දේශන අහනවා. ඊළඟට එක එක පතපොත කියෝනවා. පත්තර කියෝනවා සඟරා කියෝනවා නව කතා කියෝනවා. එක කෙන ආසා කරන දේවල් තියෙන. හැබැයි ධර්මය එහෙම පිහිටන්න එහෙම ඇහුව කියලා. මේ ධර්මය පිහිටන්නේ ගෞරවෙන් බණහන කෙනාට. ධම්ම කාමෝ බවං හෝති. ධර්මයට කැමති ධර්මයට ආස බොහෝම ගෞරවෙන් බණහන කෙනාට ධර්මය පිහිටන. ධම්ම දෙසී පරාබව්. ඒ ධර්මයට අගෞරව කරන ධර්මයට ගරහන ධර්මයට හිතෙන් හරි දවේශ කරන කෙනාට කොච්චර බණ ඇහුනත් ධර්මය පිහිටන්නේ. අපි බණ පොතක් කියව්වත් පොතට වැඳල බොහොම ගෞරවෙන් කියවන්. එතකොට ඒ ධර්මය පිහිටන්. මොකද කල්ප ගණන් සසර අපිට හිතන්න බැරි කාලයක්. අපිට හිතාගන්න බෑ පාරමීපුරපු කාලේ. අසංකේයක් කියන්නෙම 1.140ක් කියනවා. එතකොට අසංකේයේවා සම්පූර්ණ කාලෙ 20ක්. 20 අසංකේය කල්ප ලක්ෂයක් මනෝ ප්‍රනිධානයයි වාක් ප්‍රනිධානයයි දසපාරමිතයි මේ ඔක්කෝම කාලෙ 20 අසංකේය කල්ප ලක්ෂය. විවරණ ගන්න කලින් සොළොසා සංකේය කල්ප ලක්ෂයක්ම මනෝ ප්‍රනිධානයයි වාක් ප්‍රනිධානයයි පිරුව කියන. එකන වචනෙන් බුදු බව ප්‍රාර්ථනා කරනවා පින් කරලා අසංකයේ 9කුත් කල්ප ලක්ෂය. හිතෙන් විතරක් හිත හිතා පින් කරා කියනවා අසංකයේ 7කුත් කල්ප ලක්ෂය. ඊට පස්සේ තමයි දීපංකර පාදමූලේ අෂ්ට ධර්ම සමවධානය විවරණ ගන්න. එතකොට දීපංකර පාදමූලේ විවරණ ගන්නකොට කරුණු 8ක් පිහිටල තිබ්බ සුමීද තාපසයන් වහන්සේට. ඒ ජීවිතයේ හේතු සම්පත්තිය ප්‍රබලයි කියන. හේතු සම්පත්තිය කියන්නේ සතර පද ගාථාවක් අහලා එතනම රහත්ව ඉන්න තරම් පුුණ්‍ය ශක්තිය තිබ්බ කිය. ඒ කියන මීට සාරාසංකයේ කල්ප ලක්ෂයකට කලින් දීපංකර බුදු හාන්දුරන්ගේ පද 4 ගාථාවක් අහල රහත්වෙන්න තිබ්බ.
තමන්ට නිවන් දකින්න පුළුවන්කම තියෙද්දී අතට පත්වෙච්ච නිවන උන්වහන්සේ ලෝක සත්‍යයන් ගැන කරුණාවෙන් හිතනවා මම පාරමී පුරාගෙන දස පාරමී පුරාගෙන ගිහිල්ල අසංකේය ගණන් සත්වයන් සංසාරදුකින් එතර කරවලා මම ලෝතුරා සම්බුද්ධත්වයට පත්වෙලා සංසාරික සත්වයන්ට පිහිට වෙන. අතට තමන්ට නිවන් දැකලා පිරිනිවන් පාණ්ඩ පුළුවන්කම තියෙද්දි බුදු බව පතන්න විවරණ ගන්න. එදා ඉදන් තමයි සාරා සංකීය කල්පලක්ෂයක් දාන සීල නයිස්ක්‍රම්මය ප්‍රඥා වීරිය කන්ති සච්චාධිට්ඨාන මෛත්‍රී උපෙක්කා ඔය දස පාරමී පුරාගෙනෙන්. එතකොට එච්චර කාලයක් පාරමී පුරලා. ඊළඟට පින්වතුනි බුදුවෙන ආත්මෙත් කොච්චර දුස්කරක්‍රියාවද කරේ. ඒ තරන් දුස්කරක්‍රියා කරලා අවබෝධ කරගත්ත ධර්මයක් බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් දේශනා කරපු හැම බුද්ධ වචන එකමත් බුද්ධ ශක්තියක් තියෙනවා. ඒ නිසා තමයි අස්සජී මහරහතන් වහන්සේ අර උපතිස්ස තරුණයා අස්සජී මහරහතන් වහන්සේ ගිරියව් දැකලා ගිහිල් ඇහුවා ඔබහන්සේ මොනවගේ ධර්මයක්ද පුරුදු කරන්න. ඔබහන්සේට ගුරුවරයෙක් ඉන්නවාද. ඔබහන්සේ දන්න දෙයක් අනේ මට කියන්න කීවා. දැම් බලන්න මේ රහතන් වහන්සේලාන්නේ. අස්සජී මහරහතන් වහන්සේ උන්වහන්සේට කොච්චර දේවල් කියන්න පුළුවන්ද. හැබැයි තමන් රහත් වනත් තමන්ගේ දේවල් කීවෙන. උන්වහන්සේ වෙලේ කියනවා මගේ ශාස්තෘන් වහන්සේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ වේලුවනී වැඩ ඉන්නේ. මං ගොඩාක් ධර්මී දන්නෑ කියව. ඇයි ඒ වෙනකොට බුදුහාමුදුරුව දේශනා කරලා තිබ්බ අර පස්සක භික්‍ෂූන් ඉස්සරලාම ධම්ම චක්ක දේශනාව හල සෝවාන් වුණා. අනන්ත ලක්කන සූත්‍රය හල රහත් වුණා. ඒ අයට ඔය දේශනා දෙක තමයි දේශනා කරේ. ඊට පස්සේ අසකුල පුට්‍රය ඇතුළු යාලුව 54 දෙනා ඇවිල්ල රහත් වුණා. පළවෙනි මාස 3 තමයි බුදු වෙලා පළවෙනි වස්කාලි තමයි 69ක් ඒ පිරිසත් එක්ක හිටියේ. බුදුහාඳුරු වස් අවසන් වෙනකොට 69ක් රහතන් වහන්සේලාට චරත භික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුකාය කියලා ධර්ම දේශනා කරමින් වඩින්න කියලා 69ක් පිටත් කරා. එතකොට ඒ ගිය අය අතර කොන්නඤ්ඤ වප්ප බද්දිය මහානාම අස්සජි අන්නේ පස්වෙනි කෙනා. එතකොට ඒ වෙනකොට බුදුහාඳුරු බුදු වෙලා මුල්ම කාලේ මං ගොඩාක් ධර්මී දන්නේ නැහැ කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ මං හකුලවල ගාථාවක් කියන්නම් කිව්වා. ඒ ගාථාවේ පද දෙක ඇහෙනකොටම උපතිස්ස සෝවාන් වුණා. අන්න බුද්ධ වචනේ තියෙන බුදුහාඳුරන්ගේ ධර්මයේ තියෙන ශක්තිය. උපතිස්සේ කහගෙන ගිහිල්ලා තමන්ගේ යාළුවා හොයාගෙන ගිහිල්ලා කෝලිතට කීවා. යහළුව මට ධර්මය හම්බුණා. එතකොට බලන්න බුදුහාමුදුරන්ගේ බුද්ධ වචනේ ශ්‍රාවකයෙක්ගෙන් ඇහුවත් ගිහියෙක්ගෙන් ඇහුවත් දැන් කෝලිතට බණ කීවේ කවුද? උපතිස්ස. තමන්ගේ යාළුවා. හැබැයි බුදුහාමුදුරන්ගේම ධර්මය කීවේ. අර ගාථාවම කියනකොට කෝලිතත් සෝවාන් වුණා. ඒ නිසා මේ බුද්ධ වචනේ තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒකස්මින් බ්‍රහ්මචරියස්මින් සහස්සම් මච්චු බහිනා. මරු පරදවන රහතුන් ලක්ෂ ගනම් බිහි කරන ශක්තිය මේ එක බුද්ධ වචනයක තියෙනවා කිය. ඒ නිසා පින්වතුනි බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාවේ අපි අප්‍රමාදීව පින් කරගන්න. ඒ අප්‍රමාදය අපිට හැදෙන්නේ මරණ සතිය වඩනවන. හැම වෙලේම හිතන්න මන් දැම්මැරුණොත් කොහේ අයිද. හෙට මැරෙන්න්න පුළුවන්. ලබන සතිය පණ යන්න පුළුව. ඊළඟ මාස වෙනකොට නැති වෙන්න පුළුව. අපි කවුරුත් දන්නවද? නෑ. අපි කාටවත් කියන්න බෑ. කවද කොතන කොයි මොහොතේ මොන වෙලාවට අපේ හුස්ම ටිකයි අපි දන්නේ නෑ. ඒ නිසා හැම වෙලාවෙම මරණ සතියක් වඩන්නකින්. මරණය සිහි කරමින් අප්‍රමාදීව ධර්මීම හිත පිහිටවාගෙන ඉන්න කියෙන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරී ඉහලට ගත්ත හුස්ම ටික පහලට හෙලන්න පෙර පණයන්න පුළුවන් කියලා හිතන්න කිය. කටට ගත්ත බට්ටික ගිලගන්න පෙර ඕක හිර වෙලා පණයන්න පුළුවන්. හිටි ගම මේ හොඳට ඉන්න මිනිස්සු. කිසි ලෙඩක් නෑ හොඳට ඉන්න. හිටි ගමන් ඇදගෙන වැටෙනවා. ලෙඩේ හොයන්නත් බෑ. වෛද්‍යවරුන්ටත් පුදුමයි. මිනිිය කපකපා හොයනවා ලෙඩේ.
ඒකත් හොයන්න බැරිවුණොත් ඊට පස්සේ සමහල්ලාට වල්ලපු මිනී ගොඩ දාන්න නැද්ද. කවුරු හරි කියනවා මොකක් හරි සැකයි. ආයි මිනිිය ගොඩ දාලා ආයි කෑලි රටරටවල්වල් හරි අවලා ලෙඩේ මොකක්ද කියලා ආයි හොයෙන. ඒ නිසා හිතාගණ්ඩ බැරි විදිහට අපි ජීවිතවල හුස්ම ටික යනවා කියන එක කවදක් කොතන කොයි මොහොතවෙයිද අපි දන්න. ඒ නිසා පිංහතුනේ නිතර පින් කරන්න. දවසක් කොසොල් රජ්ජුරුවෝ බුදුරජාණන් වහන්සේ ළඟට කොසොල් රජ්ජුරු ඇවිල්ලා. කොසොල් රජ්ජුරුව කියනවා සාමීනී භාග්‍යතුන් වහන්ස හිසගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සීන වගේ. ආයුදයකින් පහරකාපු කෙනෙක් තුවාලයක් සනීප කරගන්න මහන්සීන වගේ. අප්‍රමාදීව රැස් කරන්න ඕන කුමක්ද. එවිලි බුදුරජාණන් වහන්සේ උපමා කතාවක් කියනවා. රජතුමනි රජ්ජුරුවන්ට විශ්වාසවන්තම අමාත්‍යවරු 4 දෙනෙක්. එක්කෙනෙක් දුවගෙන ඇවිල්ලා කියන රජතුමනි උතුරු දිසාවෙන් විශාල කන්දක් පෙරලීගෙන උතුරු දිසාවෙන් කන්දක් පෙරලීගෙන එනවා. තව කෙනෙක් දුවගෙන ඇවිල්ලා කියන රජතුමනි දකුණු දිසාවෙන් කන්දක් පෙරලීගෙන එනවා. බටහිර පැත්තෙන් කන්දක් පෙරලෙනවා. නැගෙනහිරින් කන්දක් පෙරලෙනවා. දැන් මොකද කරන්න උතුරෙන් විතරක් එනවනම් දකුණට දුවන්න පුළුවන්. එතකොට 4 දිසාවෙන් විශාල කඳු 4ක් පෙරලීගෙන එනවා කියලා විශ්වාසවන්තම අමාත්‍යවරයෙක් කිව්වොත් රජතුමා මොකද කරන්නේ? ස්වාමීනි මොනවා කරන්නද? රජා වුණත් කරන්න දෙයක් නැහැ. කරපු පිනක් කුසලයක් සිහි කරගන්නව ඇරෙන්න කියෝ. බුදුරජාණන් වහන්සේ වදාළ රජතුමනි ජාති ජරා ව්‍යාධි මරණ කියන මේවා පෙරලි තමන් කරා එනවා කියෝ. ඒ නිසා හිසගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සීනා වගේ. ආයුදයකින් පහරක් කාපු කෙනෙක් තුවාලයක් සනීප කරගන්න මහන්සීන වගේ හැම වෙලාවෙම අප්‍රමාදීව කුසලේ හිත පිහිටවන්න කිය. අපි චුට්ටක් බලමු අපිට සරලව. එදිනෙදා ජීවිතය තුළ කොහොමද කුසලේ අපි හිත පිහිටක්. අපිට අපි මේ බණඇහුවට ධර්මය දියුණු කරාට මරණාසන්න මොහොතක කුසලි හිත පිහිටනවා කියෙන් ලේසි දෙයක් නෙමේ. ඒ අපි දන්නේ නැති නිසා මැරෙන වෙලා. කොයි මොහොතේ මැරෙයිද අපි දන්නේ. සමහර වෙලාවට කේන්ති ගිය වෙලාවක පණයන්න පුළුව. ලොකු දවේශ හිතකින් කාට හරි බැන ඉන්නකොට පපෝහිර වෙලා පණයන්න පුළුව. ඒ නිසා අපි දන්නේ නෑ කොයි වෙලේ මැරෙයිද. ගුටි කාල මැරෙයිද. එක්කෝ අකුණක් ගහල මැරෙයිද. වහලයක් කඩාගෙන වැටලා මැරෙයිද. අපි දන්නේ නෑ ජීවිතය මොනවගේ අනතුරක් මොනවගේ විපතක් අපි කරයිද අපි දන්න. එනිසා අපිට හැම වෙලාවෙම කුසලයක හිත පිහිටවලා අකුසල් යටපත් කරලා බලවත් කරනවන එකක් තමයි බුදුගුණ මනසිකාරය. ඊළඟ එක තමයි පුළුවන් තරන් කරපු පින් හිතලා පිනේ හිත පිහිටවන්. දැන් සමහර අය මුගලම් මහරහතන් වහන්සේ දවසක් දිවියලෝකට වැඩම කරපු වෙලාවේ දෙවි කෙනෙක් දැකලා අහනවා පින්වත් දෙවිය ඔබ මේ තරම් දිව්‍ය සැප සම්පත් ලැබුවේ මොන වගේ පිනක් කරලාද? එතකොට කියන අනේ සාමීනි මට කියලා මගේ අතින් කරපු පිනක් නෑ කිව්වා. හැබැයි මම බොහොම අසරණ කෙනෙක් මාත් යාචකෙක් වගේ හිඟමනින් තමයි කියනවා කාගෙන් හරි දෙයක් ඉල්ලගෙන ජීවත් වුනේ. හැබැයි මං ඉන්න තැනට පිණ්ඩපාත එනවා ස්වාමින් වහන්සේලා. දුගී මගේ යාචකයන අසරණය එනවා කෑමක් හොයාගෙන. තමන්ට දෙන්න දෙයක් නැති වුණත් අත දිග ඇරලා පෙන්වා කියනවා අන්න අතනට යන්න. අර අසවල් ගෙදර දන් දෙන තැන. අන්න අතනට ගියොත්නම් දාන ටික වරදින්නේ. අතනට ගියොත් බත් හැන්දක් හරි හම්බේ අන්න අර ගෙදරින් දන් දෙනවා කියලා තමන් දුන්නේ නැතත් දෙන තැනට අතදිග ඇරලා අතින් පෙන්නවා කියනවා. ඒ පිනෙන් තමයි කියනවා මට මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ. එදකොට අපිට පේනවා අපිට කරගන්න බැරි වුණත් තව කෙනෙක් කරන දෙයක් හරි අපි අනුමෝදන් වෙන්න දක්ෂ වෙන්න ඕන. දැන් අපි හිතමු අපිට පිනක් කරගන්න අපි අතේ සල්ලි නැහැ කියලා හිතමු. අපි ආසයි ලොකු පින්කමක් කරන්න. නමුත් අපිට එහෙම සල්ලි භාගේ නැහැ. අපිට ලොකු ප්‍රශ්න ගොඩක අපි ඉන්නේ. හැබැයි කවුරු හරි බොහෝම ලස්සනට වියදම් කරලා පින් කරනවා. එහෙම දකින්නකොට මතක තියාගන්න සසර පුරුද්ද තමයි
මුදිතාවට වැඩිය බලවත් වෙන්නේ ඉරිසියාව. පිනේදී ඉරිසියාව එනවා. මුන් කරනවා මට කරගන්න බෑනේ කියලා එක පාට හිතේ ඇතුළේ එනවා ඉරිසියාව. හිත ඇතුළෙන් ඒකට ඊට පස්සේ බනිනවා. ඒ වගේ වෙලාවක මතක තියාගන්න තමන්ට පින් කරගන්න බැරි වුණත් අනේ සාදු කොච්චර දෙයක්ද. ඒ අය හරි පිනක් කරගන්න අනේ මාත් ඒ පින අනුමෝදන් වෙනවා සාදු සාදු කියලා කෙනෙක් කරන පින අනුමෝදන් වෙන්න. ඒක විශාල පිනක්. ඒ නිසා පින් කරන එකත් පිනක් කෙනෙක් කරන පිනක් අනුමෝදන් වෙන්න පුළුවන්නම් ඒක තවත් පින බලවත් වෙන පිනක්. මේ පිනේ වටිනාකම අපිට කිසි වියදමක් නැතුව පින් කරගන්න පුළුවන්. පින් කරන්න සල්ලිම තියෙන්න ඕොන්ද. සල්ලි තියෙනවන ඒත් පින් කරන්න පුළුවන්. එහෙම සල්ලි නැතත් පින් කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පෙන්නවා මහනෙන මගේ දිලිඳුම ශ්‍රාවකයෝ. ඒ අයි දිනපතා පින් වැඩෙන පින්කන් තියෙනවා. අපි උයා පිහාගත්ත ඉඳුල් භාජන හෝදල විසි කරනවා. ඉඳුල් අතුර විසි කරන්න ඇද. ඒව විසි කරනු. පිඟානක් හෝදල විසි කරනු. ඔය ඉඳුල් වතුර ටික ඕකෙ බත් ඇටේ ඇටේ හරි අහුලගෙන කන සත්තු නැද්ද. සමහිට පනුවෙක්. එක් කුංචි කුරුල්ලෙක් ලේනේ. අර එක බත් ඇටයක් ඇති දවසක කුසගින්න නිවාගන්න. එතකොට හිතන්න කියනවා මේ ඉඳුල් වතුර ටික මේ ප්‍රාණීන්ට ආහාරයක් වේවා. ඒ සත්වයන්ගේ කුසගින්න නිවේවා. පුංචි පිනක් නෙමේ ආත්ම 100ක් ආනිසංස ලැබෙන පිනක් කිය. එතකොට එකාත්මයක් නෙමෙයි එක සතෙකුගේ කුසගින්න නිවන්න පුළුවන්නම් ඒක ආනිසංසේ ආත්ම 100ක් සංසාරය අපිට හම්බෙනවා කිය. මතක තියාගන්න පින් කරනකොට දැන් වෙස්සන්තරාත්මය. අමාරුමදේ අපිට පේන්නේ මේ පාරමිතා අතර පාරමිතා පියහලා තියෙනවානේ දාන සීල නයිස්ක්‍රම්ය ප්‍රඥා වීරිය කන්ති සච්ච අධිට්ඨාන මෛත්‍රී උපෙක්කා. ඔය පාරමිතා 10න් පටන්ගන්නෙම කොතනින්ද දාන පාරමිතාව. අපේ බෝසතාණන් වහන්සේ සාරා සංකීය කල්ප ලක්ෂයක් ඔය දස පාරමිතාම වඩාගෙනාවා අමාරුම එකමකක්ද. හිතෙන්නේ ප්‍රඥාව කියලා. ඒවත් අමාරුවෙන් වැඩුව. අන්තිමටම ඉතිරි වුණේ බුදුවෙන්න කලින් සම්පූර්ණ කරගන්න දාන පාරමිතාව. එක අමාරුයි හිතන තරන් ලේසි නෑ. දාන පාරමිතාව සම්පූර්ණ කරගන්න බැරි වුණේ අන්තිමටම. අපේ බෝසතාණන් වහන්සේ තුසිත දෙව්ලොව ඉපදුනා. සක්‍ර දෙවියම් බැලුවා බෝසතාණන් වහන්සේගේ පාරමී සම්පූර්ණයිද. ඒ වෙන්නකොට අනිත් ඔක්කොම සම්පූර්ණයි දාන පාරමිතාව තව ටිකක් ඉතිරි වෙලා සම්පූර්ණ කරන්න. ඒ වෙලාවේ සක්‍ර දෙවියන්ගේ අගමහෙසි කවුරු අතර ඉපදිලා හිටියා කල්ප ලක්ෂයක් පාරමී පුරනවා බුදුවෙන ආත්මය මව් පදවිය ප්‍රාර්ථනා කරන කෙන. දෙව්ලොව හිටියේ සක්‍ර දෙවියන් විධාන කරා ඔබ මනුලොව ගිහින් කුසතිී දේවී හැටියට මනුස්සලෝකෙට ගිහිල්ල උපදින්න. තුසිත දෙව්ලව හිටිය බුදුවෙන් ආත්මය පිය පදවිය ප්‍රාර්ථනා කරගෙන කල්ප ලක්ෂයක් පිරුම් පුරපු දේවතාව. ඔබ යන්න කිව මනුලොවට සංජීතයන රජ්ජුරුව හැටියට මනුස්සලෝකට යන්න කියලා කලින් මනුස්සලෝකට එව්ව. ඒ අය මනුලොවට ඇවිල්ල රජකං කරනකොට දෙවියන් අපේ බෝසතාණන් වහන්සේට වැඳලා ආරාධනයක් කරා මහාවීරයන් වහන්ස ඔබවහන්සේගේ දාන පාරමිතාව කොටසක් සම්පූරණෑ. ඒ දාන පාරමිතාව පුරන්න සම්පූර්ණ කරගන්න කුසතිී දේවියගේ කුස පිළිසිඳ ගන්න කියලා ආරාධනයක් කරා. ඒ ආපු ආත්මි තමයි වෙස්සන්තරාත්මය. බුදුවෙන්න කලින් හත්වාරයක් මහපොළොව කම්පාවනා කියනවා වෙස්සන්තරාත්මි දන් දෙනකොට. හැබැයි මතකතියාගන්න ඒ වෙස්සන්තරාත්මය තුළ දන් දුන්නේ සිල්වතුන් හොය හොයා නෙමේ. සිල්වත්තු හොය හොය දන්දුන්න අනන් තාම සංසාරී ඉන්නොහින. පාරමී පුරාගණ්ඩ බෑහෙන. බෙස්සන්තර රජ්ජුරුව හැමවෙලේම හිතනවා ඉල්ලන යදියන්ට නෑබෑ නොකයා දන් දෙන්න ලැබේවා ලැබේවා. ඒක ලේසි දෙයක් නෙමේ එහෙම දන් දෙන්න බෑ. ඇයි අපි හැමවෙලාවෙම දානයක් දෙනකොට අපේ හිත හොයන්නෙම ඒ දෙන කෙනාගේ අඩුවක් හොයනවා අපි. අපි හැමවෙලාම ඒ ගැන හොය හොයා ඒක වටිනාකම් බලන මට කොච්චර ලැබෙයිද.
මේක ආනිසංස පැත්ත මච කොච්චර ලැබෙයිද. මේ දෙන කෙනා මේක පරිහරණය කරේ කොහොමද. එහෙම හිත හිතා එයාගේ ගුණ හිතන. දැම් බලන්න විශ්සන්තරාත්මේ තමන්ගේ ඇස් දෙක වගේ දරුව දෙන්න දන් දුන්නේ කාටද. ජූතකයට ජූතක බමුණ. මේ බමුණ සිල්වතෙක් නෙමෙයි. බොහෝම යකෙක් වගේ දරුණු රාක්ෂයෙක් වගේ පෙනුමක් තිබ්බ බොහොම දුෂ්ට කෙනෙ. ඇවිල්ල ඉල්ලු අනේ මට දරුවනෑ දරුකමට දෙන්න කියලද. නෑ. මට වැඩකාරකමට මේ දරුව දෙන්න දෙන්න කියලා ඉල්ලු. ඒ වෙලාවේ තමන්ගේ ඇස් දෙක වගේ දරුව දෙන්න දේශනාවතින උබෝ පුත්තාන්න මේ දෙසා මේ දරුව මට හතුරු නෙමෙයි කියන. ඇස් දෙක වගේ මගේ දරුව මට ප්‍රියයි මනාපයි කියන. ඒ ප්‍රියමනාප දරුව දෙන්න අත් දෙකෙන් අල්ලගෙන ගිහිල්ලා මේ ජෝතක බමුණගේ අත උඩ තියලා පැන්කෙන්නේ පැන් වඩනකොට ඇස් දෙකින් කඳුළු නෙමේ ඉල්ලේ ආව කියන. එතකොට මහපොලෝ කම්පා වෙනවා. දේවතාවරු සාධකාර දෙනවා අකලට වැස්සක් ඇද හැලෙනවා පාරමිතාව සම්පූර්ණ වෙන. ජෝතක බමුණ දරුව දෙන්නාව ගැට ගහල ඇදගෙන කියනව වැටි වැටි දරුව දෙන්න ඇදගෙනගිය. ඒත් හිත හදාගත්තා මම අනාගතයේ මේ දරුව දෙන්න ඇතුරු අසංකේය ගණන් සත්වයන් සංසාරදුකින් එතර කරවනවා කියල අධිෂ්ඨාන කරගෙන හිත හදාගත්ත. එතකොට ඔය වගේ වෙස්සන්තරාත්මය හස්තිය දන් දෙන්නේ සර්වාභරණය සරසපු ඇතා පිට නැගලා එක දන්සැලකට ගිහිලා දම්බෙදලා ඊළඟ දන්සැලට යනකොට තමන්ට විරුද්ධ රාජ්‍යක විරුද්ධ පිරිසක් ඇවිල්ලා කෑකෝ ගහලා ජයගෝසා කළ ඔය ඇතා පිට ඕන කියලා ඇතා ඉල්ලුව. එතකොට මේ අය අපි විරුද්ධකාරයෝ මුන් අපේ හතුරු අපේ රාජ්‍යයට විරුද්ධයි කියලා හිතුවෙන. එහෙ මැතා පිටින් බැහල හොඳ වෙලා අරගෙන අත උඩ තියල පැන්කෙන්ඩීම් පැන් වැඩුව. මහපොලෝ ගිකුරුන් දෙමින් කම්පා වනාකි. ඔය වගේ වෙස්සන්තරාත්මි දන් දෙනකොට හත්වාරයක් මහපොලෝ කම්පාවෙන. ඒ විදියට දන්දීල තමයි දාන පාරමිතාව පුරාගත්. පෙංගතුනේ හැබැයි මෙහෙම දෙයක් තියෙනවා සිල්වතුන්ට දන් දෙනකොට ආනිසංස වැඩිද අඩුද වැඩි. ඒ නිසා අපි සිල්වතුන්ට දන් දෙනකොට ඒක ආනිසංස ගොඩාක් වැඩි. මහත්පලයි මහානිසංසයි සිල්වතුන්ට දන් දෙනකොට. හැබැයි සතෙකුට දුන්නත් ආනිසංස තියෙනවද නැද්ද. ආත්ම සිය ගණන් ඒක දස්සන්ට දේශනාවනවා දක්කිනා විභංගස් කියන සූත්‍රය. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනේ එක සතෙකුට මේ කියන පෞද්ගලික දාන ගැන. එක සතෙකුගේ කුසගින්න නිවන්න පුළුවන්නං ආත්ම සීයක් ආනිසංස ලැබෙන පිනක් කිය. ඔන්න සතෙකුට කන්න ටිකක් දීල රැස් කරන පින. ඊළඟට දුස්සීල මිත්‍යා දෘෂ්ටිකෙක්කින අපි ගම හිගන්නේ. මෙලෝ ධර්මයක් නැති චාරයක් නැති පවකාරයෙක් කියලා හිතම. අපි අනේ පව් කියලා කෑම ටිකක් දෙනවා. මෙයා සිල්වතෙක් නෙමේ. හැබැයි අපි කුසගින්න ඉන්න කෙනෙක් අසරණකමටනව අතපාගෙන එන්නේ යමක්කමත් තියෙනවන අනුගෙන් ඉල්ලනව අපි එහෙම හිතල අනේ පව් කියලා කෑම ටිකක් දෙනවා. ආත්ම දාහක් කානිසංසයි කියන. දැන් අපි හිතම ඒ මනුස්්‍යයා වැරදි වැඩක් කරනවා නම් ඒක විපාක ගෙනියන්නේ කවුද. ඒක විපාක ඒ මනුසි අරගෙන යනාපායකයයි. හැබැයි අපි දානයක් හිත පහදවාගෙන අපි කෑමටිකක් දුන්නොත් ඒක පින කාටද. ඒක තමන්ට. ඒ නිසා අපි අනුන්ගේ සිල් හොයන්න ගියොත්මකද වෙන්නේ. අපිට පින් කරගන්න තියෙන අවස්ථාවල් අතට එන අවස්ථාව අපි අහිමි කරගන්න. ඒ නිසා දේශනාව තියෙන අංගුත්තර නිකායි තික නිපාසි සූත්‍රයක් තියෙනවා මහනෙනි දානයක් නොදීන්නවට වැඩිය භයානකයි කෙනෙක්ගේ දානයක් වලක්වන එක. දැන් අපි හිතම අපි නොදීන්නවා මන් දෙන්න ඒක මගේ ප්‍රතිපක්තිය කියලා දෙන්නතුව ඉන්නවා. තව කෙනෙක් ඉන්නවා දන් දෙන්න යනකොට එක පාට පනිනවා දෙන්න එපා. ඔවුන් කසිපු කාරයෝ ඕක හොරෙක් දෙන්න එපා. ඔහොම කියන්න ඇද කියනවනේ. එතකොට බුදුහාන්දුරුව දේශනා කරන මහනෙනි කෙනෙක් තව කෙනෙක්ගේ දානය වලක් වනකොට කරුණු තුනකින් තුන් දෙනෙකුට අනර්ථයක් වෙනවා කියන. ඒ තමයි දෙන කෙනාට රැස්වෙන්න තිබ පින යාට නැති කරලා දාන. ලැබෙන කෙනාට ලැබෙන්න තිබ ලාබේ ඔහුට අහිමි කරන. ඒ දෙකටම කලින්
දෙන්න එපා කියලා කියනකොට තමන්ගේ ගුණේ තමන්ම නසාගන්නවා කියෙන තමන්ගේ හිතේ තමන්ම දවේශ හිතකින් දානයක් පලක් කොල තමනුත් අකුසල් කරගන්නවා දෙන කෙනගේ පිනත් නැති කරනවා ලැබෙන කෙනගේ ලාභයක් නැති කර. එතකොට තුන් දෙනෙකුටම අනත්වයක් වෙනවා කිය. එනිසා පින්වතුනේ මතකතියාගන්න අපිට සසරේ දැන් අපි පෙර මොනවා වනත් අපිට ප්‍රශ්න ඇති. හැබැයි අපි ගොඩක් සසරි මොනොහරි පින් කරලා තියෙන. හද සමාජ මේ කෝටි ගානක් ඉන්න ලෝකෙ කන්න නැති මිනිස්සු කොච්චර ඉන්නවද කියලා බල. දැන් ලංකාය අපි නිකන් කතාවට කියන ඔය හැමදේ මහරියනවා මේ රටේ බඩකින්න ඉන්න මිනිස්සු නෑ. ඔය නිකම් විසි කරත් පැලවෙන රටක් හැබැයි කන්න නැති මිනිස්සු නැද්ද. ඉන්නවා. බත් ඇටින් ඇට යහුල අහුල කන මිනිස්සු දැකල නැද කුණු බාකිවට අතදාගෙන කනව දැකල නැද. මම දන්න මේ පෙරිද මන්දක පත්තර කෑල්ලක තිබ්බ එක ඒ අසරණකම එකෙදු ගොඩා දුක් ගැනවිලි කියලා තියෙනවා ඒ දරුවා රෑට නැකිල්ලා බිත්තියේ තියෙන මැටි කෑලි අරගෙන කනවකින බඩ මේ කුසගන්නට ඔබ දැකල ඇති අන්තර්ජාලය තියෙනවා අප්‍රිකානු රටවල්වල සමහ රටක් තියෙනවා මැටිවලින් රොටී වගේ හදල වේලලා ඒව කන්නේ ඉන්ටනෙට් එකේ තියෙන එතකොට බලන්න මේ තරන් දියුණු ලෝකයේ කර්මය කියන සමහරු ඉන්නවා කන්නනේ. එතකොට ඒවා සසරී තම තමන් වපුරපු දේවල් තම තමන් සංසාර අරගෙන යන. අපි කොහොම හරි සසරි දන්දීලා තියෙන. ඒ නිසා අපිට ලැබෙනවා. සසරි දන්දීල නැත්නම් ඒක විපාක සංසාර විදෝ විදෝ යන්න වෙනවා. දැන් බලන්න රහත් වෙන්න කිය. පැවිදි වුණත් එහෙමයි. අර සුමනා කියන සූට්‍ර බුදු හාමුදුරුවන් ඒ දේශනාය පෙන්න්නනවා යාලූ දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක් හොඳට පින් කරනවා භාවනා කරන. එතොට පිනුත් කරනවා භාවනත් කරන. අනිත් කෙනා පින් කරන්නේ භාවනා විතරක් කරන. දෙන්නම යාලු දෙන්නම මරණින් මත්තේ දිවිය ලෝකෙ උපදිනවා පින්කරපු කෙනා මහේශාක්‍ය දෙවියන් අතර සැපසම්පත් බහුල දේවතාවෙක් වෙලා දිවිය ලෝකෙ පහළවෙන. භාවනා විතරක් කරපු පින් කරගත්තේ නැති කෙනා දිවිය ලෝකෙ උපදිනවා භාවනා කරපු පිනෙන් හැබැයි අල්පේ ශාක්‍ය දෙවුරු අතර සැපසම්පත් අඩු දේවතා කොට්ටාසික උපදී. මේ දෙන්න සසර පුරුද්ධට දෙව්ලොව හිටියත් මුණ ගැහෙනවා යාළු මිත්‍රයෝ. ඔහොම ඉදන් දෙව්ලවින් චුත වෙලා මනුලවට එනවා පින්කරගත්ත කෙනා රජ පවුලක රාජකුමාරයෙක් හැටිට උපදිනවා. පින්කරගත්තේ නැති කෙනා එකටම දිවිය ලෝකෙන් චුත වෙලාවත් ඒ මාලිගාවටම දෙන්න එකට ආවේ මාලිගාවට දෙව්ලවින් චුත වෙලා හැබැයි මාලිගායම වැඩකාරියෙක්ගේ කුසින් දරුවෙක් හැටියට ඉපදුනේ දුප්පත්ම විදිහට. එතකොට අර පිනෙන් තමයි උපත කර්මයෙන් තමයි එතන්ට ඇදිලෑන්. එතන බුදුහාන්දුරුව පෙන්න්නනවා දැන් ගිහි කාලය අප හිතමුව රාජකුමාරය වෙන්න පුළුවන් සුනීත සෝපා කළ වගේ අසරණ කෙනෙක් වෙන්න පුළුවන් පැවිදි වෙනකොට ඔක්කොම අතහැල්ලන පැවිදිවෙන් කුඩා වූද මහත් වූද ඥාතීන් අතහැරලා අට පිරිකර තමයි පැවිදි වෙනකොට සිවුරු පිරිකර ඔය ටික තමයි පාත්තරය අරගෙන පැවිදි වෙනවා නිවන් දකිින්. දෙන්නම එකට පැවිදි වෙනවා අර පැරණි නෑ දෑකන් රාජකං ඔක්කොම පැත්තක තියලා පැවිදි වෙන. පැවිදි වෙච්ච දවසෙහිදං පින්කරපු කෙනාට සිව් පසේ බහුලවම ලැබෙනවා කිය. එයා කොහෙ හිටියත් දානටික වරදින්නෑ කිය. එයාට හොඳ දායකයෝ හම්බෙන. ලෙඩත් දුකක් වුණහම ඕන තරන් එයාට වෛද්‍යවරු බේ තරන් දෙන්න අය දායකයෝ උදව්පකාර කරන්න මිනිස්සු දානය හදල දෙන්න අය ඕන තරන්ඉන්න. සිවුරු පිරිකර තමන්ට කරගන්න දෙයක් නෑ. ඇයි සසර දන්දීලතිය. එකටම පැවිදි වුණත් සසර පින්කරපු නැති කෙනාට පින්ඩ පාත කියක් දානටික වරදිනවා කියන. ලෙඩත් දුකක් හැදුනත් හරියට බෙහෙතක් හම්බෙන්නේ. හොඳ වෛද්‍යවරය ඉන්න නමුත් හතර වටේ ගිහිල්ල වියදං වෙලා අන්තිමට ලෙඩේ වැඩි වෙලා අන්ත දුක් ඉඳලා කරුම ගෙවෙනකොට තමයි වෛද්‍යවරයත් අතට හම්බෙන්. ඊළඟට කොච්චර සිවුරු දැම් බලන්න අපි සාමාන්‍ය අදගත්තහම පින් පවුල හැටි. සාමාන්‍යෙන් සමහර පන්සල්වලට ලැබෙනවා. දැන් සාමාන්‍ය අපිම ගම මම හොඳට බණ කියනවා.
මට ධර්ම දේශනාවට ගියහම මම බණ 50ක් කියොත් මට අටපිරිකර 50-100ක් හම්බ වෙනවා. මම ඔක්කොම ඇඳගෙන ඉන්නවද? සමහර ස්වාමීන් වහන්සේලාට සිවුරක් නැති හාමුදුරුවෝ ඉන්නවා. අඳනයක් නැරිච්ච සිවුරක් ඇඳගෙන. සමහර චෛත්‍ය පූජාවක් අපේ හිතමු චෛත්‍ය පින්කමක් කරන අටපිරිකර 5000ක් ඕන කියලා 10000ක් මිනිස්සු ගෙනහලා පූජා කරනවා එතනට. හැබැයි සමහර ස්වාමීන් වහන්සේලාට දාන ටික නැති අය ඉන්නවා. එතකොට කෙනෙක් ඒ පැත්ත බලලා කියන්න පුළුවන් අපරාධි මේ මෙච්චර පින්කම් කරන අර කන්න නැති හාමුදුරුවෝ ඉන්නවා. මතක තියාගන්න ඒ පින් බුදුහාමුදුරුවෝ වැඩ හිටිය කාලේ ලෝසක හාමුදුරුවෝ පිණ්ඩපාත ගියත් දාන ටික හම්බුන්නේ නැහනේ. පාත්‍රයට බෙදුවත් බලඳන්න ගන්නකොට පිලුණු වෙලා. ඇයි ඒ? කාගේවත් වැරද්දක්ද? තමන් සසරේ වපුරපු දේවල් තමන්ට ලැබෙන හැටි. මොන විදිහට හරි මග ඇරෙනවා ඒක. ඒ කර්මයේ ස්වභාවය. ඒ නිසා සමහර කර්ම දැන් බලන්න සමහරලාවට දැන් ඔක මෙහෙමත් තේරුම් ගන්න පුළුවන්. අපි ගමු සල්ලිත් තියෙනවා. ගෙදර කෑම බීමත් ඇති තරම් තියෙනවා. හැබැයි ලෙඩක් හැදෙනවා කන්න බෑ. කෑම බල බලා විඳවනවා. පුදුම ආසාවක් පැණි රහ කන්න. පැණි රහම කට්ටිය ගේනවා ගෙදර. ඇති තරම් පැණි රහ තියෙනවා. හැබැයි ඉන්සියුලින් විද විදා ඉන්නේ. කෑම දිහා බල බලා විඳවනවා. ඒ වගේ එක්කො ලෙඩකින් එක්කො කර්මයකින් මොකක් හරි දෙයකින් විඳවන්න වෙනවා නොලැබී යනවා සසර පින් කරපු නැති කෙනාට. මේ ඔක්කොම පින් පව්වනු. අපි කවුරුත් මේ කාටත් මේ හැමදේම ලැබෙන්නේ අපි වපුරපු දේව. යාදිසං වපතේ බීදං තාදිසං හරතේ පලං කියන. යමක් වැපිරුවද වපුරපුදේ අස්වැන්න නෙල. දැන් අපි මේ නෙලාගන්නේ මොනවද? පෙර වපුරපු දේවල් දැන් නෙලන්න. හැබැයි දැන් අපි හොඳ බීජ වැපිරුවොත් අනාගතයේ මීටත් වඩා හොඳට අපි අස්වැන්න නෙලනවද නැද්ද? නිවන් දකින්නකම් අපිට සංසාර ගමනට නිදහනයක්. බුදුහාඳුරු දානය පෙන්නුවේ අනුගාමික පුණ්‍ය නිදහනයක් කියව. ඒ දානෙ විපාක නිවන් දකින්නකන් සෙවණැල්ල වගේ උපෝපං ආත්ම භාවවල පසුපස එන නිදහනයක් වගේ. නිදහනයක් තැන්පත් කරා කියන සංසාරයටම දන් දෙන කෙනා. ඒකේ විපාකේ සසරේ නිවන් දකින්නකන් ලැබෙනවා. ඒ නිසා පුළුවන් තරම් පින් කරගන්න. ඒ කරන පින හිත හිතා සතුටු වෙන්න. මම මෙහෙම පින් කරා මෙහෙම පින් දැන් බලන්න ලොකු පිනක් නොවුනත් අර විමානවත්වයේ තියෙන ඒවා ගැන හිතන්නකෝ. වැදගත් දේ චූටි පිනක් කරත් ඒක හිතනකොට ඒ මොහොතේ ඒ පින බලවත් වෙනවා. සමහරු කියනවා මම පිට්ටු කෑල්ලක් පූජා කරේ. විසි කරන්න ගිය දෙයක්. සමහර අය කියනවා මං ගෙදර දෙන්නම දෙයක් තිබ්බේ නැහැ. කකා හිටපු ටික ඒකත් ඉඳුල් වෙච්ච ටික ඉතුරු ටික ගිහිල්ලා පූජා කරා. වළඳ සූරලා අඩියේ තිබ්බ දංකුඩ ටිකක් අරගෙන පූජා කරා. පිපාසෙන් හිටපු කෙනෙකුට දෙන්න දෙයක් නැහැ. පැන් ටිකක් පෙරලා පැන් ටිකක් පූජා කරා. ඒ පින සිහි කළා අකුසල් යටපත් වෙලා ඒ කුසලින් දිව්‍ය ලෝකේ යනවනේ. එතකොට මතක තියාගන්න වැදගත්ම දේ අපි කරන පින සිහි කරලා බලවත් කරන්න. පින හිතන්න බලවත් වෙනවා. ඒ නිසා නිතර සිහි කළ යුතු සිහි කිරීම කීපයක් පෙන්වනවා. අනුස්සති භාවනා හැටියට පෙන්වනවා. බුදු ගුණ හිතන්න භාවනාව බුද්ධානුස්සතිය අග්‍ර පිනක් වැඩෙනවා. ධර්මයේ ගුණ හිතන්න ධම්මානුස්සති අග්‍ර පින පුණ්‍ය ගංගාවක් රැස් වෙනවා කියන. සංඝගුණ හිතන්න අග්‍ර පිනක් පුණ්‍ය ගංගාවක් වැඩෙනවා. ඊළඟට සීලානුස්සතිය. තමන් සීල් රකින්නකොට ඒ සීලේ හරි සතුටක් කෙනෙකුට. තමන් දිහා බලනකොට තමන් තුළින් පේනවා මේ ලෝකයේ අකුසල් කරන මිනිස්සු අතර මම පාපයෙන් වැළකීලා ඉන්නවා. මම ප්‍රාණඝාතයෙන් වැළකීලා මෙහෙම ජීවිතයක් ගත කරන කොච්චර මට ලාභයක්ද. මේ ලෝකේ අකුසල් කර ජීවත් වෙන මිනිස්සු අතර මං හොරකමින් වැළකීලා ඉන්නවා. මට කොච්චර ලාභයක්ද. මං වැරදි කාම සේවනයෙන් වැළකීච්ච කෙනෙක්. මං බොරුවෙන් වැළකීච්ච කෙනෙක්. මං මත්පැන් වලින් වැළකීච්ච කෙනෙක්. එතකොට තමන් පන්සිල් රකින්නවා නම් තමන්ගේ සීලේ සිහි කිරීම භාවනාව. ඔය විදිහට ඔබට සීලේ හොඳට සිහි කරන්න පුළුවන් නම් හැම වෙලෙම වැඩෙන්නේ සීලානුස්සති කියන භාවනාව.
ඊළඟට ඔබ කරපු පින් හිතන්න. මං මෙහෙම දන් දුන්න මෙහෙම දන් දුන්න සාංගීක දාන දුන්න නං ඒවා හිතන්න. පන්සල්ලෝට කියල සංඝයාට දන් දුන්න නං ඒවා හිතන්න. පින්ඩ පාති වැඩපම කෙනෙකු දාන හැන්දක් හරි බෙදුවනං ඒක හිතන්න. සතෙකුට හරි කන්න දුන්න නම් මං මෙහෙම පින් කරා මෙහෙම ඔය ඔක්කොම හිතන්න. අට පිරිකරක් පූජ කරාවෙන්න පුළුවන්. කටින පින්කමක් කරාවෙන්න පුළුවන්. ඒ කරන හැම පිනක්ම හිතන්. සමහර වෙලාවට විශාල පින්වලට වැඩිය නොසිතන පුංචි පිනක් බලවත්වෙන්න පුළුව. දැම් බලන්න දුටුගැම රජ්ජුරුවන්ට මරණාසන්න මොහොති බලවත් වනේ තමන් යුද්ධ කරන අතරේ දවසක් සතුරු සේනාවන්ට කොටු වෙලා කැලේ පැන්ලා ඉදා රෑ එලි වෙනකම් බයේ වෙවුල වෙවුල හැංගිලා හිටිය. තමන් කුසගින්න ඉන්න ඇදදි තමන්ට කන්න තිබ්බ බත් පත තමන් බඩකින්න ඉඳං පින්ඩ පාතික තිස්ස මහරහතන් වහන්සේ අහසින් වැඩම කරනවා දැකලා සාධු කාරදීලා උන්වහන්සේගේ පාත්තරයට බෙදලා තමන් කුසගින්න හිටිය. ඒක තමයි බලවත් වනේ. ඇයි රජ්ජුරුව දන්දීලා නැතුවද. කොච්චර වෙහෙර විහාර හැදවා දහස් ගනම් මහරහතන් වහන්සේලා එකතු කරලා දන්දුන්නා රුවන්වැලි සෑය හැදවා මිරිස වැටිය හැදවා ලෝවාම මහපාය හැදවා ඔය මොන පින් කරත් ඒ සියල්ලට වඩා හිතේ අර පින හිතට කාවැදිල තිබ්බා. මම කුසගින්නේ ඉදං කැලේ අතරමං වෙච්ච දවසේ එදා සතුරන්ට කොටු වෙලා බඩකින්නේ ඉඳලත් මගේ බත් පතත් දන්දීලමං සතුටු වනම්. මං කොච්චර ත්‍යාගවන්තයේද කියල ඒ පිනේ හිත පිහිටිය කිය. ඒ නිසා අපි කරපු විශාල පින්වලට වඩා නොසිතන විදිහට පුංචි පිනක් බලවත් එන්නත් පුළුව. ඒ නිසා හැම පිනක්ම හිතන්. පින හිතන්න හිතන්න ඒක භාවනාවක්. ඒකට කියන්නේ ත්‍යාගානුස්සති. තොට බුද්ධානුස්සති දම්මානුස්සති සංගානුස්සති සීලානුස්සති ත්‍යාගානුස්සති ඊළඟ එක දේවතානුස්සති. අර අනුස්සති භාවනා සියල්ලම වඩනවනං ඒ ගැනම හිතනකොට සුගතිය හිත පිහිටන. ඒක භාවනාවක් හැටියට හිත පිහිටවන්න පුළුවන්. ඒකට කියනවා දේවතානුස්සතිය. ඔන්න ඔය අනුස්සති පහ ආර්ය ශ්‍රාවකයා නිතර වඩන්න කිය. ඒ නිසා පින්වතුනි භාවනාවක් හැටියට හිත පුරුදු කරන්න කුසලයක් තුළ. සද්ධාවි පුරුදු කරන්න සීලයේ පුරුදු කරන්න දානය තුළ පුරුදු කරන්න ඔය වගේ කරුණු ටික ටික ජීවිතයේ පුරුදු කරගෙන යනකොට තමන්ගේ හිත කුසලේ තුළම වැඩීගෙන යන. ඒ නිසා අපි දන්නේනේ අපේ හුස්ම ටික කවදා හුස්ම ටිකයයිද. අපි බොහොම වාසනාවන්ත පිරිසක් අපිට ධර්මය හොඳට අහන්න ලැබිච්ච කාලයක් අද. ගොඩාක් ධර්මය බලවත්වෙච්ච කාලයක් දැන්. ඒ නිසා මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න බණහන් එක බණ පදයක ඔබට මතක ඇති මන් දේශනාය මුලින්ම කිව්වා එක බණ පදයක් ඒ කස්මින් බ්‍රහ්ම චරියස්මින් සහස් සම්මච්චු බහිනක එක බණ පදයක බුදු කෙනෙක්ගේ මරු පරදුවන රහතුන් ලක්ෂ ගනම් බිහි කරන බුද්ධ ශක්තිය තියෙන. ඒ නිසා බොහෝම ගෞරවෙන් බණහන්න අපි දන්නේනෑ අපේ ජීවිතේම වෙනස් කරන බණපදය අපිට අපේ හිතට කොයි වෙලේ ඇහෙයිද කියලා. සමහරයට නොසිතන විදිහට මුළු ජීවිතය වෙනස්සේ. සමහර පිස්සුවෙන් ආපු අය. දැම් බලන්න පටාචාරා තමන්ගේ දරුවෝ දෙන්නත් නැතිවෙලා ස්වාමියත් නැතිවෙලා අම්මතාත්තත් මැරිලා අන්තිමට ඇගේ ඇඳුමකුත් තියෙනවද සිහියක් නැතුව පිස්සුවෙන් දුවගෙනාවේ. බුදු හාදුරන්ගේ එක බුද්ධ වචනින් සිහිය මතු වුණ. ඒතයි බුද්ධ වචන තියෙන වටිනාකම. එක බුදු වදනින් සිහිය පිහිටිය අර සිහි විකල් වෙච්ච සිහිය සිහියාව. ඒ දේශනාව හිතට පිහිටිය. ඊළඟට තිසාගෝතමි දරුව මැරිලා අඩාගෙනාවේ. බුදුරජාණන් වහන්සේගේ එක උපක්‍රමයකින් ධර්මය හිත පිහිටිය. ඒ නිසා මේ බුදු කෙනෙක්ගේ ධර්මය කියන්නේ අපිට ලැබිච්ච මහා පෙර පිනකට ලැබිච්ච වස්තුව. ඒකෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න. ඉතින් ඔබ හැම දෙනාටම මේ හුස්ම ටික යන්න පෙර අප්‍රමාදීව සද්ධහාදී ගුණ ධර්ම දියුණු කරගෙන පින් කරගෙන ධර්මය වඩාගෙන උතුම් ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරන. ඊළඟට පින්වතුනේ සියලු දෙවියෝ සාදු කාරදිදීමේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ දිවි අසයි සුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත්වේවා කියල සාදු කියල පින්දෙන්.
ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටමත් ලැබේවා ලැබේවා කියලා ආශිර්වාද කරන. ඒ වගේම මේ බුද්ධ ශාසනය තුළ උතුම් ගුණ ධර්මපුරණ මේ මෑණියන් වහන්සේලාත් නිදුක්කේවා නිරෝගිවේවා සූපත්තේවා උතුම් ධර්මාවබෝධය පිණිසම මේ පින ආශිර්වාදයක් වේවා කියලා ආශිර්වාද කරමු. මීට තෙමස්සකට පෙර පරලෝ සැපත් විනිෆ්‍රීඩා හේවාවසම් මෑණියන් සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා ඒ මෑණියන් ඇතුළු සංසාරගත සියලු ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත්තේවා සූපත්තේවා වහවහා සසර දුකින් අතමිදේවා කියල සාදු කියල පින්දේ. ඒ වගේම විජේරාමය සෝරත පෙදෙසේ පදිංචි දියනිය ටිරාණි හේවාවසම් මහත්මිය ඇතුළු ඒ පවුලේ ඒ සැදැහැවතුන් හැම දෙනාම එකතු වෙලා තමයි මේ පින්කම සිදු කරන්නේ. තිගේ අයගේ අරමුණු අතර සඳහන් වෙනවා සුජීවත්ව සිටින චන්ද්‍රපාල හේවාවසම් පියාණන්. නිදුක් නීරෝගී සම්පත්තිය තුන්ඩුවන්ගේ ආශිර්වාදය දීර්ඝායු සම්පත්තිය ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනය. ඒ වගේම මේ අවස්ථාව සලසලා සාමීන් වහන්සේව ධර්ම දේශනාවට සම්බන්ධ කළ මේ පිංහතුට බණහන්න අවස්ථාව සලසල දීපු සමන්තී ඒ විමලසේන මහත්මියට ඒ පවුලේ හැම දෙනාටමත් රූබී මැනිකේ හට ඒ වගේම මේ ධර්ම දේශනාවට සම්බන්ධ වෙච්ච හැම දෙනාටමත් උතුම් ධර්මාවබෝධය පිණිසම මේ පින ආශිර්වාදයක් වේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනය. ඒ වගේම රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් හැම දෙනාගම මිය පරලොවගේ සියලු ඥාතීන්ට පින්දීමත් විශේෂයෙන් ධර්නාගම කුස දමනායක මාහිම්පාණන් වහන්සේ මීට වසර දෙහකට ආසන්න කාලයකදී අපවත්වී වදාළ පූජනීය නායක හඳුරන් වහන්සේ සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනටම පත්වේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඉතින් ඔබ හැම දෙනාටමත් ටිරාණි හේවාවසම් ඒ දියණිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනා ඒ වගේම පියා ඒ සුජීවත්ව ඉන්න චන්ද්‍රපාල හේවාවසම් පියාණන් ඇතුළු හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝවාසී හැම දෙනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ගන්න හෙලන හුස්ම රැල්ලක් පාසා තබන පියවරක් පාසා තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාද රැකවන සැලසේවා. හැම දෙනාටම ධර්මාවබෝධය පිණිසම මේ පින පාරමිතාවක් වේවා කියලා ආශිර්වාද කරන. ඔහොම එදගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේ වච අතෝ නිබ්බාන සම්පත්ති මිනාති සමිච්චතු. හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. එම ධර්ම දේශනාව සිදු කළ කුසල බලයෙන් පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීප ගෞරවනීය ස්වාමින් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වී අමා මහ නිවනින් සැනසෙන්නට හැකියාව ලැබේවායි අපි සාදු නාදදී ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. එසේනම් මේ ආරාධනය මෙම ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයේ ලබාගත් පිරිසට ගෞරවනීය ස්වාමින් වහන්සේට පරිස්කාර පූජා කිරීම සඳහා ඒ අතර වාරයේදී අපි ගෞරවනීය ස්වාමින් වහන්සේ වන්දනා කරමු. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.